ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා කියන්නේ 20 වන සියවසේ මහා විද්‍යාඥයා ලෙස හඳුන්වන ලෝක පූජිත අද්විතීය චරිතයක්. භෞතික විද්‍යාව නව මානයකට යොමු කළ න්‍යායන් රසක් ඔහු විසින් ලෝකයට දායාද කළා. විශේෂයෙන්ම අපි ගත්තොත් චලිතය, අභ්‍යවකාශ විද්‍යාව, ආලෝකය, ගුරුත්වය ආදී පුළුල් විෂය පරාසයක මහා දැනුම් සම්භාරයක් සහිත පුද්ගලයෙක් වූ ඔහු න්‍යෂ්ටික සහ පරමාණු බලය සම්බන්ධව සමීකරණ රසක් ඉදිරිපත් කරමින් ලෝකයේ නව මාවතකට තල්ලු කළ මහා යුග පුරුෂයෙක්. ඇල්බර්ට් අයින්ස්ටයින් ඉපදුනේ 1879 මාර්තු 14 වෙනිදා ජර්මනියේ මියුනික් නුවර ආසන්නයේ ඇති උල්මා නම් ගම්මානයේ. ඔහු හැදුනේ වැඩුනේ හරිම සාමාන්‍ය යුදෙව් පවුලකයි. ඇල්බර්ට්ගේ පියා විදුලි උපකරණ අලුත් වැඩියා කරන්නෙක්. ඔහුගේ පවුල හරිම සාම්ප්‍රදායික සාමාන්‍ය පවුලක්. කුඩා ඇල්බර්ට් හරිම දුර්වල දරුවෙක්. ඔහු වසර 3ක් විතර යනකම් කතා කළේවත් නැහැ. ඔහුගේ පවුල අය හිතුවේ ඔහු ගොළුෙක් කියලා. ඉගෙනීමට කුඩා කල කිසිම දක්ෂතාවයක් නොදක්වූ ඔහු කිහිප වාරයක්ම විභාගවලින් අසමත් වුණු වැටි නැගිට චරිතයක්. ඔහුගේ උත්සාහය කෙතරම් සාර්ථක වුණාද කියනවනම් අවසානයේ ඔහු ආචාර්ය උපාධි රැසකින් පිදුම් ලැබූ සාපේක්ෂතාවාදයේ පියා ලෙස ඔහුව හැඳින්වීමට තරම් අද්විතීය න්‍යායන් රසක් ඉදිරිපත් කළ මහා විද්වතෙක් බවට පත් වුණු චරිතයක්. ඇල්බර්ට් අයින්ස්ටයින් පිළිබඳව හැඳින්වීම ඔහොම වෙද්දී අපි අද විශ්ව ලෝකයෙන් ඔබට කියන්න යන්නේ ඔහු පිළිබඳව ඔබ මීට පෙර නොදත් ඉතාම ප්‍රකට කාරණා 10ක් ගැන. රැඳිලා ඉන්න මේ සුවිශේෂී වූ වීඩියෝවේ අවසාන තත්පරය දෙක. අංක 10. ඇල්බර්ට් අයින්ස්ටයින් කෙදිනකවත් ගණිතය අසමත් වේ නැහැ. ඇල්බර්ට් අයින්ස්ටයින් කුඩා කාලේ තරම් බුද්ධිමත් චරිතයක් නොවූ බව ඔබ උනත් අහලා ඇති. ඒ විතරක් නෙවෙයි ගුරුවරුන් පවා ඔහු මෝඩයෙකු බව සඳහන් කර තිබූ බව බොහෝ වෙබ් අඩවිවලත් වාර්තා වෙනවා. හැබැයි මේ ප්‍රකාශවල නිරවද්‍යතාවය පිළිබඳව ගැටලුවක් මතුවන්නේ අයින්ස්ටයින් වරක් සිද්ධ කළ ප්‍රකාශයකින්. ඔහු පවසන්නේ මා කුමන විෂයක් අසමත් වුණත් කවදාවත් ගණිතය අසමත් වෙලා නැහැ කියලා. එහෙනම් ඔහු අසමත් වුණේ කොතනද කියලා ඔබට ගැටලුවක් ඇති. ඇත්තට මේක වුණේ මෙන්න මේ විදිහටයි. අතීත ජර්මනියේ පාසල්වල දරුවන්ට උගන්වනු ලැබුවේ කටපාඩම් කරන්න. සියල්ල කටපාඩමින් කියන්න පුළුවන් ශිෂ්‍යයා තමයි පන්තියේ උගත්ම ශිෂ්‍යයා බවට පත් වුනේ. හැබැයි කුඩා ඇල්බර්ට් මේ ක්‍රමය හරි ගියේ නැහැ. ඌට තාර්කිකව දෙයක් ඉගෙන ගත්තා හැර කිසි දෙයක් කටපාඩම් කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. මෙන්න මේ නිසා ඔහු බොහෝ විෂයන් අසමත් වුණා. මේ ඉගෙනීමේ ක්‍රමය ඔහුට පාසල එපා කරලා තිබුණේ. මේ නිසා ඔහුගේ දෙමව්පියන්ට සිද්ධ වුණේ ඔහුව බලෙන් පාසල් යවන්න. පරක් ඔහුගේ පියා ඔහුට මාලිමාවක් ගෙනත් දෙනවා. ඒකේ කට්ට හැම වෙලේම උතුරට යමු වෙලා තින්නේ ඇයි කියලා ඔහු ගොඩක් කල්පනා කියලා සඳහන් වෙනවා. ඔහුට ඉගෙනීමට රුචියක් ඇති වුණේ මේ සිදුවීමෙන් පස්සේ කියලායි වාර්තා වෙන්නේ. කොහොමද ඔහු ආචාර්ය උපාධිය ගන්නේ වයස අවුරුදු 26 දී. 1913 දී කයිසර්විල් භෞතික විද්‍යායතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්වන ඔහුට 1922 දී භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයක් හිමි වනවා. අංක 9. ඔහු වසර 9ක් කතිකාචාර්යවරයෙක් වීමට නොහැකිව සිටියා. ඇල්බර්ට් අයින්ස්ටයින් ඔහුගේ විෂය අතිදක්ෂයෙක්. ඒ ගැන සැකයක් නැහැ. හැබැයි ඔහුගේ හැසිරීම් රටාවත් එක්ක ඔහුව කතිකාචාර්යවරයෙක් ලෙස නිර්දේශ කරන්න ඔහුට ඉගෙන් වූ ආචාර්යවරු ටිකක් මැලිකමක් දක්වලා තියෙනවා. මේ නිසා ඔහුට වසර 9ක විතර කාලයක් රැකියාවක් නොමැතිව ඉන්නත් සිද්ධ වුණා. මේ කාලය තුළ තමයි ඔහු තමන්ගේ විශාලතම සොයා ගැනීම වන ශක්තිය සහ ස්කන්ධය අතර සම්බන්ධතාවය පෙන්වන සමීකරණය සොයාගත්තේ. E = mc වර්ගය කියලා කියන්නේ ඒ සමීකරණය. මේ සමීකරණය ඔහු ඉදිරිපත් කරන්නේ 1905 දී. මේකී සමීකරණ ඉදිරිපත් වීමෙන් පස්සේ තමයි ඔහුට මුල්වරට 1909 වර්ෂයේදී ස්විට්සර්ලන්තයේ ස්විරිච් සරසවියෙන් ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ. 1916 දී ඇල්බර්ට් අයින්ස්ටයින් ඉතා කුඩා පරීක්ෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ඇත්තටම මේ තිබුණේ පිටු 16යි. මේ පරීක්ෂණ පත්‍රිකාව තමයි එහෙම නැත්නම් රිසර්ච් පේපර් එක තමයි සාපේක්ෂතාවාදයේ සම්බන්ධ සිද්ධාන්තයන් අලුත් කරලා මුළු භෞතික විද්‍යාවම උඩු යටිකුරු කරන්න අවසානයේදී සමත් වුණේ. අංක 8. ඔහුගේ පළමු බිරිඳ හරිම සුවිශේෂී. ඇල්බර්ට් අයින්ස්ටයින් දෙවතාවක් විවාහ වුණා. ඔහුගේ පළමු බිරිඳගේ නම මිලේවා මාරික්. මිලේවා කියලා කියන්නේ හරිම සුවිශේෂී කාන්තාවක්. ඒකටත් විශේෂ හේතුවක් තිබුණා. ඇල්බර්ට් අයින්ස්ටයින් ස්විට්සර්ලන්තයට එන්නේ කුඩා කාලේදී. එහි ෆෙඩරල් පොලිටෙක්නික් ස්කූල් නම් පාසලේදී ඔහු අධ්‍යාපනය ලැබුවා. එහි ඉගෙන ගන්නා සමය ඔහුගේ පන්තියේ සිටි එකම ශිෂ්‍යාව තමයි මිලේවා කියලා කියන්නේ. අනෙක් සියලුම දෙනා ශිෂ්‍යයන්. මිලේවා ගණිතයට සහ විද්‍යාවට වඩාත් ඇල්මක් දක්වපු දක්ෂ ශිෂ්‍යාවක්. ඔවුන් විවාහ වුණේ 1903 දී. හැබැයි මිලේවා අයින්ස්ටයින්ට වඩා වසර කිහිපයක් වැඩිමල්. ඇය ඉපදුනේ 1875 වර්ෂයේ. මේ යුවලට පිරිමි දරුවන් දෙදෙනෙක් ලැබුණා. ඒ හැන්ස් හා එඩාඩ්. හැබැයි අවාසනාවකට වගේ මේ යුවල 1919 දී දික්කසාද වුණා. දික්කසාදයෙන් පස්සේ ඇල්බර්ට් නැවත විවාහ වුණා. ඒ එල්සා ලොවෙන්තල් නම් ඔහුගේ ඥාති සොහොයුරියක් සමගයි. එල්සාගේ මව සහ ඇල්බර්ට්ගේ මව සොහොයුරියන් බවත් වාර්තා වෙනවා. නමුත් එල්සා 1936 දී අයින්ස්ටයින්ට සමුදී මෙලොව හැර ගියා. අංක 7. ඇල්බර්ට් අයින්ස්ටයින්ට දික්කසාදෙන් හරියට පාඩු වුණා. ඇල්බර්ට් අයින්ස්ටයින් සහ මිලේවා මාරික්ගේ විවාහය දෙදරා යන්නට අයින්ස්ටයින්ගේ දඩබ්බර තීරණ හේතු වුණා කියලායි වාර්තා වෙන්නේ. 1910 වකවානුවේ ඔහුට අවශ්‍ය වුණා ස්විට්සර්ලන්තයේ ඉඳන් නැවතත් ජර්මනියට යන්න. නමුත් මිලේවා ඒකට කැමති වෙලා තිබුණේ නැහැ.
නමුත් ඔහු ඇය කියන දේ අසන්නේ නැතිව නැවත ජර්මනියට පැමිණෙනවා. ජර්මනියට ආවට පස්සේ තමයි ඔහු එල්සා එක්ක ආදර සම්බන්ධයක් පවත්වාගෙන ගෙන් තියෙන්නේ. එවකට එල්සා විවාහ වෙලා නැවත දික්කසාද වෙලා ඉඳලා තිබ්බේ. කොමුණත් 1919 මේ දෙදෙනා විවාහ වෙනවා. මිලේවාගෙන් දික්කසාද වෙන්න ඔහුට විශාල වන්දියක් වගේම වාර්ෂිකව පවුල් නඩත්තුව සඳහා මුදලක් ගෙවන බවටත් එකඟ වන්නට සිද්ධ වුණා. අයින්ස්ටයින් එකවර ගෙවිය යුතු මුදල ගෙවන්න කල් ඉල්ලගත්තා. ඔහු පැවසුවේ තමාට නොබෙල් ත්‍යාගය හිමි වූ පසු ඉන් ලැබෙන මුදලින් එය ගෙවන බවයි. ඔහුට හොඳ විශ්වාසයක් තිබුණා ඊළඟ නොබෙල් ත්‍යාගය ඔහුට ලැබෙන බවට. ඔහු සිතූ විදිහටම 1922 නොබෙල් ත්‍යාගය ඔහුට හිමි වුණේ. ඔහු ඉන් තමන්ට ලැබුණු මුදල් සියල්ල තමන්ගේ පළමු බිරිඳ වුණු මිලේවා මාරිට ලබා දුන්නා කියලායි සඳහන් වන්නේ. අංක 6 ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ පළමු දුවට මොකද වුණේ? ඇල්බර්ට් අයින්ස්ටයින් 1896 දී තමන්ගේ ජර්මන් ජාතිකත්වය අතහැරලා ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ලබා ගන්නවා. එෙහිදී තමයි ඔහුට මිලේවා මාරික් හමුවන්නේ. මිලේවාට අයින්ස්ටයින්ට දාව දරුවන් දෙදෙනෙක් ලැබුණත් ඔවුන්ගේ විවාහයට වසරකට ප්‍රථම මිලේවා තව දරුවෙක් ප්‍රසූත කළ බවටත් සටහනක් තිබෙනවා. ඒ දියණියක් බවයි වාර්තා වන්නේ. කොමුණත් මේ දරුවා සම්බන්ධව අයින්ස්ටයින් කොතැනකවත් කතා කරලා නැහැ. ඔහුගේ චරිතාපදානයේ ඇය ගැන සඳහනක් ඇත්තේ නැහැ. නමුත් ඇගේ නම තමයි ලීසර්. ඇය පිළිබඳව පසු කාලෙකම සිද්ධ කළ විමර්ශනවලින් ඇය උණරෝගී තත්ත්වයක් නිසා මියගිය බවට වාර්තා තිබෙනවා. හැබැයි තවත් මූලාශ්‍රයක් පවසන්නේ ඇය උපන් වකවානුවේදී වෙනත් සර්බියාවේ හිතවත් පවුලකට සාදා ගැනීමට දුන් බවයි. කොමුණත් අයින්ස්ටයින්ට ඔහු කවදාවත් කතා නොකළ දියණියක් සිටි බවට ලියවුණු පොතක් පවා තිබෙන බව රහසක් නෙවෙයි. අංක 5 FBI සංවිධානය ඔහු පසුපස ලුහු බැන්දේ වසර ගණනාවක සිටයි. 1933 දී හිට්ලර් ජර්මනිය බලයට පැමිණීමෙන් පස්සේ අයින්ස්ටයින් බර්ලිනේ අතහැර ඇමරිකා එක්සත් ජනපදයේ බලා ගියා. ඔහුට ඇමරිකාවෙන් පුරවැසිභාවය ලැබුණු අතර නිව් ජර්සි වල Institute of Advanced Study නම් ආයතනයේ ප්‍රධාන ධූරයෙකුත් ලැබෙනවා. නමුත් ඇමරිකානු බුද්ධ්‍යංශය වන FBI සංවිධානය ඔහුව ලුහු බදින්න පටන් ගත්තා. ඔවුන් සැක කළේ ඇල්බර්ට් අයින්ස්ටයින් සෝවියට් ඔත්තුකරුවෙක් ලෙසටයි. ඔවුන් ඔහුගේ දුරකථන සංවාදවලට සවන් දුන් අතරම ඔහු යන එන ස්ථාන හමුවන පුද්ගලයන් පිළිබඳවත් නිරන්තර අවධානයෙන් සිටියා. හැබැයි 1955 දී ඇල්බර්ට් අයින්ස්ටයින් මිය යන විටත් ඔවුන්ට ඔහු පිළිබඳව කිසිදු සාක්ෂියක් සොයාගන්නට නොහැකි වෙලා තිබුණේ. ඔහු පිළිබඳව FBI සංවිධානයේ වාර්තා තැබූ ලිපි ගණුව පිටු 1800කින් පමණ සමන්විත වුණා කියලාත් විදේශ මාධ්‍ය තුල සඳහන්. අංක 4 ඇත්තටම ඔහු රුසියානු ඔත්තුකාරයෙක් සමග පෙමින් වෙළුණාද? මේක ඇත්තටම ප්‍රශ්නයක් ලෙස ඉතිහාසය තුළ වාර්තා වෙන්නේ. ඇල්බර්ට් අයින්ස්ටයින් 1935 දී මාගරීටා කොනෙන්කෝවා නම් රුසියානු ජාතික තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය බවට ඇතැම් වාර්තා තිබෙනවා. ඇය ඔහුට හඳුන්වා දී ඇත්තේ ඔහුගේ දෙවැනි බිරිඳ වූ එලිස්ගේ පළමු විවාහයේ දියණියක් විසින්. 1946 සහ ඒ වකවානු වල අයින්ස්ටයින් ඇයට ලියූ පෙම් ලිපි කිහිපයක්ම පසු කලකදී හමු වෙලා තිබුණා. නමුත් රුසියානු රහස් ඔත්තු සේවයේ සිටි ප්‍රධානියෙකු විසින් ලියන ලද පොතක මාගරීටා කොනෙන්කෝවා රුසියානු රහස් ඔත්තුකාරයෙක් ලෙස හඳුන්වා දී ඇති බව විදේශ මූලාශ්‍ර වාර්තා කරනවා. මේ අතරම අයින්ස්ටයින් සහ සුරූපී නිලි මෙල්වින් මොන්රෝ අතරද රහස් ආදර සම්බන්ධයක් තිබූ බව වාර්තා වෙලා තිබුණා. අංක 3 වරක් ඔහුට ඊශ්‍රායලයේ ජනාධිපතිවරයා වීමට ආරාධනාවක් ලැබුණා. ඇල්බර්ට් අයින්ස්ටයින් සෑම විටම යුදෙව්වන්ට සිදුවන හිරිහැර සහ කරදරවලට එරෙහිව හඬ නැගුවා අයෙක්. ජර්මන් ජාතිකයෙක් වුණත් ඔහුට තිබුණ යුදෙව් සම්භවයක්. ඔහු මෙලෙස යුදෙව්වන් වෙනුවෙන් හඬ නැගීම නිසා ජර්මනියේ නාත්සි පාලනය ඔහුගේ බර්ලින් වල තිබූ ඉඩකඩම් බොහොමයක් ගිනිබත් කළා කියලා මූලාශ්‍ර වාර්තා කරනවා. 1952 වසරේ ඊශ්‍රායලයේ සිටි ජනාධිපතිවරයා වූ වෙයිස්මන් මියගිය පසු ඊශ්‍රායල් රජයෙන් ඔහුට ඇරයුමක් ලැබෙනවා. නව ජනාධිපතිවරයා වශයෙන් දියුරුම් දෙන්න. නමුත් ඔහු එයත් ප්‍රතික්ෂේප කරනවා. එවකට වයස අවුරුදු 73ක් වූ ඔහු පවසා තිබුණේ එවැනි වගකීමක් දැරීමට තමා වයෝ වෘද්ධ වැඩි බවයි. අංක 2 ඔහු දක්ෂ වයලින් වාදකයෙක්. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ මව දක්ෂ පියානෝ වාදකයෙක් බව වාර්තා වෙනවා. අයින්ස්ටයින් පවා කුඩා කල ඉඳන්ම පියානෝ වාදනයට යොමු වෙලා හිටියා. නමුත් පසු කාලෙක ඔහු සංගීත ලෝකයේ මහා සංගීතකරු ලෙස සැලකෙන මොසාඩ්ගේ සංගීතයට පුදුම විදිහට ලං වෙනවා. මේ නිසා ඔහු හිතනවා වයලීනය වාදනය කරන්න ඉගෙන ගන්න. අන්න ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහු වයලීනය වයන්න ඉගෙන ගන්න. කෙතරම් ඔහු එයට ආස කළාද කියනවා නම් ඔහුගේ ජීවිතයේ අවසන් වසර දක්වාම ඔහු වයලීනය වාදනය කරලා තිබුණා. අංක 1 අයින්ස්ටයින්ගේ මොලේ ඇත්තටම හොරකම් කළාද? 1955 අයින්ස්ටයින් මියගිය පසු එහි අවසන් කටයුතු සිදු කිරීමට පෙර ප්‍රින්ස්ටන් රෝහලේ වෛද්‍ය තෝමස් හාවි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඔහුගේ මොළය හිසෙන් ඉවත් කළා. නමුත් නැවත මොළය හිස තුළට දමනවා වෙනුවට හාවි තීරණය කරනවා එය තමා සන්දකේ වැඩිදුර පරීක්ෂණ සඳහා තබා ගන්න. මේ නීති විරෝධී කටයුත්තක් වුණත් තෝමස් හාවි අයින්ස්ටයින්ගේ පුත්‍රයන්ට ඒත්තු ගැන්වුවේ මෙය විද්‍යාවේ ඉදිරියට ඉතාම වටිනා දෙයක් වනු ඇති බවයි. කොහොම වුණත් මේ හෙළිවීමෙන් අනතුරුව රෝහල අධිකාරිය තෝමස් හාවිට පවසන්නේ අයින්ස්ටයින්ගේ මොළය නැවත ගෙනත් දෙන ලෙසයි. නමුත් තෝමස් හාවි ඒ ප්‍රතික්ෂේප කළා. මේ නිසා තෝමස්ව එම රෝහලෙන් නිරපාහරින්න රෝහල් අධිකාරිය තීරණය කළා. තෝමස් හාවි ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ මොළය කොටස් 240කට කපලා
පරීක්ෂණ සඳහා ඒ ඇමරිකාව පුරා අරන් ගියා කියලායි මූලාශ්‍ර වාර්තා කරන්නේ. පසු කාලෙකදී ඔහු නැවත මේ මොලේ කොටස් රෝහලට ගෙනත් බාර දීලා තියෙනවා. අයින්ස්ටයින්ගේ මොලේ කොටස් මෑතක් වන තෙක්ම විවිධ පරීක්ෂණවලට ලක් කෙරුණා. 1985 කළ පරීක්ෂණයකින් හෙළි වුණේ ඔහුගේ මොලේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ මොලයට වඩා උපස්තම්භක සෛල වැඩි ප්‍රමාණයක් ඇති බවයි. නමුත් අනික් සෑම අතකින්ම ඔහුගේ මොලේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ මොලයට සමාන බවත් ඒ සඳහන් වුණා. නමුත් ඇල්බර්ට් අයින්ස්ටයින් මේ යාමට පෙර ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ දේහය කිසිදු පරීක්ෂණයකට ලක් නොකොට එලෙසින්ම භූමිදානය කරන ලෙසයි. එසේ ප්‍රකාශ කර තිබියදී වෛද්‍ය තෝමස් හාවේ විසින් ඔහුගේ මොලය සිරුරෙන් ඉවත් කිරීම එය සොරා ගැනීමක් ලෙසයි ඉතිහාසයේ සඳහන් වන්නේ. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වී නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න share කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටින කියන වීඩියෝවකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයේත් එක්ක. අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.